හරි. අපිට තියෙන්නේ උපයෝගී පොත් පාඩමේ ඊළඟට කරන්න ප්‍රශ්න අංක 57 නේද? ප්‍රශ්න අංක 57. බලන්න. ප්‍රශ්න අංක 57 කියනවා මරිදුගේ ව්‍යාපාරය බැංකු ගිණුම මගින් සියලුම ගනුදෙනු සිදු කරයි. 2017 4යි 1 දිනට 2017 4යි 1 දිනට දස් 17 4යි 1 දිනට බැංකු ශේෂයක් දීලා. ඒ කියන්නේ ආරම්භක ශේෂ දීලා තමයි අපිට මේ ගාන පටන් ගන්න කියලා කියන්නේ නේද? ඉස්සෙල්ලන් ගණන් වුණ ආරම්භක ශේෂ තිබ්බේ නැහැ. එහෙනම් මේකේ ඉඳන් ආරම්භක ශේෂ තියෙනවා. ඊළඟ අපිට දීලා තියෙනවා ඒ විස්තර තුලත් වහුවක්. ඊළඟට කියනවා මලිදුගේ ව්‍යාපාරයේ ගනුදෙනු මුදල් ලැබීම් හා ගෙවීම් ජර්නලයක සටහන් කර ලෙජරයක පිටපත් කරන්න. හරි. අපි මුලින්ම මලිදුගේ ව්‍යාපාරයේ ගනුදෙනු ටික මුදල් ලැබීම් හා ගෙවීම් ජර්නලයක වාර්තා කරමු. හරි? එන්න වාර්තා කරන්න. හරි. ඒ විදිහට දැන් අපි යන් ගනුදෙනු වාර්තා කරන්න. ගනුදෙනු වාර්තා කරන්න. මුලින්ම කියනවා 4යි 1 ලදුපත් අංක 1. එහෙනම් ලැබීම් ජර්නලට එන්න. ලැබීම් ජර්නලි දිනයට 4යි 1 දිනයට 4යි 1 ලදුපත් අංකයට 1 ලදුපත් අංකයට 1 විස්තරයට විකුණු විස්තරයට විකුණු විස්තරයට විකුණු කීයද වටිනාකම 4000යි. මෙතන රූ 1000 දාගන්න නෑ කමන්නේ. රූ 1000 තවන්නේ වටිනාකමට දාගන්න ඔයා 4000 දාගන්න කමන්නේ. ඒක දාගත්තු කට්ටිය දාගන්න ගැටලුවක් නැහැ. මම ඉස්සරහා කියලා දෙන්නම් ඒ කොහොමද ගත්තේ කියලා. ඊළඟට අපිට ගැනුම් 4යි 2 ගෙවීම් ජර්නලයට යන්න. ගෙවීම් ජර්නලයට යන්න. ගෙවීම් ජර්නලේ දිනය දාන්න 4යි 2 4යි 2 වවුචර් අංකයට 1 වවුචර් අංකයට 1 විස්තරයට ගැනුම් 2000යි වටිනාකමට 2000යි. ඒක අදාළ වන්නේ ගැනුම් තීරුවට ගැනුම් වලට 2000 දාන්න. ඊළඟ සුදේශ්ගෙන් මුදල් ලැබුණා. අන්න සුදේශ්ගෙන් මුදල් ලැබීම එහෙනම් ලැබීම් ජර්නලයට දාන්න. දිනය 4යි 3 දිනය 4යි 3 දිනය 4යි 3 දිනය 4යි 3 ලදුපත් අංකය අංක 2 විස්තර ලියන්න. සුදේශ්ගෙන් මුදල් ලැබුණා. නැත්නම් සුදේශ්ගෙන් මුදල් ලැබීම. සුදේශ්ගෙන් මුදල් ලැබීම. සුදේශ්ගෙන් මුදල් ලැබීම. වටිනාකමට ලියන්න 1500යි. වටිනාකමට ලියන්න 1500යි. වටිනාකමට ලියන්න 1500යි. වටිනාකමට ලියන්න 1500යි. එක ණයගැතියෙක්ගෙන් ලැබීමක් නිසා එක ණයගැති තීරුවට දාන්න 1500. වටිනාකමට දාලා එක ණයගැති තීරුවට දාන්න. හරි. ඊළඟ සුජානිට ගෙව්වා. ගෙවීමක් නිසා ඒක දාන්න ණය හිමියන්ට ගෙවලා. එහෙනම් යන්න මුදල් ගෙවීම් ජර්නලයට. මුදල් ගෙවීම් ජර්නලේ දිනයට දාන්න 4යි 4 4යි 4 දාන්න වවුචර් අංකයට අංක 2 වවුචර් අංකයට අංක 2 විස්තරය ලියන්න. සුජානිට ගෙව්වා. සුජානිට ගෙව්වා. සුජානිට ගෙව්වා. සුජානිට ගෙව්වා.
විස්තරයට ලියන්න සුජානිට ගෙව්වා. සුජානිට ගෙව්වා. කීයක්ද? 1400ක්. දාන්න වටිනාකම් තීරුවට 1400 සහ ණය හිමි තීරුවට 1500 දාන්න. ණය හිමි තීරුවට 1500 දාන්න. ඊළඟ 4.5 වවුචර් අංක 3 ගෙවීම විදුලි බිල ගෙවලා එහෙනම් දාන්න ගෙවීම් ජර්නලෙට දිනය 4.5 දිනය 4.5 වවුචර් අංකය අංක 3 විස්තරයට ලියන්න විදුලි බිල ගෙවීම විස්තරයට ලියන්න විදුලි බිල ගෙවීම විස්තරයට ලියන්න විදුලි බිල ගෙවීම වටිනාකමට ලියන්න 300 එතකොට ඒක අයත් වන්නේ මොන තීරුවටද? වියදම් තීරුවට දාන්න. වියදම් තීරුවට දාන්න. හරි. ඊළඟ මුදල් ලැබීම නේද? 2017 4.6 2017 4.6 ලදුපත් අංක 3 නම් මුදල් ලැබීමක් යන මුදල් ලැබීම් ජර්නලයට දාගන්න 4.4 දිනය 4.6 දිනය 4.6 ලදුපත් අංකයට අංක 3 ලදුපත් අංකයට අංක 3 ලියන්න විස්තරයට ගෙවල් කුලී ආදායම් ගෙවල් කුලී ආදායම් වටිනාකමට දාන්න 400 එතකොට මේ කියන්නේ ආදායමක් ගැන නිසා ආදායම් තීරුවට දාන්න 400 මේ කියන්නේ ආදායමක් නිසා ආදායම් තීරුවට දාන්න 400 හරි ඊළඟ 2017 4.8 දින ලදුපත් අංක 4 යටතේ නාමල්ගෙන් 10%ක වට්ටමකට යටත්ව මුදල් ලැබුණා. අන්න යටත්ව කියන්නේ වට්ටම අඩු කිරීමෙන් පසු ඒ කියන්නේ මෙහෙම එතකොට මට ලැබිය යුතු මුදල නාමල්ගෙන් ලැබිය යුතු මුදල 100%යි. දුන් වට්ටම 10%යි. ලැබෙන්න ඕනි මුදල 100%ක් කියලා හිතුවොත් ඒකෙන් මට මුදල් ලැබෙන්නේ 10%ක් අඩු කිරීමෙන් නම් යද 10%ක් අඩු කිරීමෙන් නම් 10%ක් අඩු කිරීමෙන් නම් මට ලැබෙන මුදල 90ට සමානයි. මට ලැබෙන මුදල 90ට සමානයි. නේද? 90ට සමානයි. එතකොට ලැබිලා තියෙන්නේ කීයක්ද? 360. එහෙනම් 90 සමානයි 360. 360. එහෙනම් ඒක දෙපැත්තම බෙදන්න 90ෙන්. 90ෙන් බෙදන්න. එතකොට මේ පැත්තේ 90ට 90 ගියාම 1යි. සමානයි මේ පැත්තේ 4යි.
අපි 100ට 1ක කොටස හොයාගත්තා. ඒක වැඩි කරන්න 100ෙන්. එතකොට අපිට හම්බ වෙනවා 100% සම්පූර්ණ කෑල්ල. සම්පූර්ණ කෑල්ල. ඒක 10න් වැඩි කරන්න. අන්න ගන්න වට්ටම. අන්න හොයාගත්තා. දැක්කද? අන්න හොයාගත්තා. දැක්කද? වට්ටමකට යටත්ත කිව්වම අපි කරන්නේ මොකක්ද? ඒ දීලා තියෙන අගය 90ට ගත්තාම කියන්නේ වට්ටම අඩු කිරීමෙන් පසු මේ 100න් 10ක් අඩු කිරීමෙන් පසු අගයට දාගන්න. හරි? එහෙම සමාන කරලා 100ට එකක මුදල හොයලා ඒක වැඩි කරලා මුළු මුදල අරගෙන වට්ටම අරගෙන ලජිත්ත ගාන ගන්න. හරි. ලියන්න. මුදල් ලැබීම් වල ලියන්න. දිනය 4.8 දිනය 4.8 ලදුපත් අංකයට අංක 4 ලදුපත් අංකයට අංක 4 විස්තර ලියන්න. ණය ගැති නාමල් ගෙන් ලැබීම්. 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 වට්ටම් තීරුවට දාන්න 40. වට්ටම් තීරුවට දාන්න 40. දුන් වට්ටමට 40. වටිනාකමට 360 ලැබුණේ 360යිනේ. ඒක නිසා දාන්නේ 360යි. ලැබුණේ 360යිනේ. ඒක නිසා දාන්නේ 360යි. ඒක එහෙමම ගෙනියන්න. ඒක එහෙමම ගෙනියන්න. ඒක එහෙමම ගෙනියන්න. ණය ගැති තීරුවට දාන්න 360. වටිනාකමට දාපු එක දාන්න ණය ගැති තීරුවට. ඊළඟ සුදාරට ගෙවලා සුදාරකට ගෙවලා සිර 10ක වට්ටමකට යටත්ත. අන්න මේ වගේම කේස් එකක් ඒක. ඒකත් මේ වගේමයි. ඒකත් මේ වගේමයි නේද? එන්න බලන්න. ගෙවිය යුතු මුදල සමානයි 100ට 100යි. ලද වට්ටම කීයද? 10යි. ලද වට්ටම 10ක් කියලා නේ කියන්නේ. හැමතිස්සෙම 10ක් නොවේ. මේ ගානට අනුව 10යි. එහෙනම් මට ගෙවන්න වෙලා තියෙන ඇත්තම මුදල් ප්‍රමාණය 90යි. ගෙවලා ඇති ප්‍රමාණය 90යි නේද? එහෙනම් මම ගෙවලා ඇති ප්‍රමාණය 90යි. ගෙවලා ඇත්තේ කීයක්ද? 180ක්. එහෙනම් 90 සමානයි 180යි. වට්ටම අඩු කිරීමෙන් පසු තමයි මම ගෙවලා තියෙන්නේ. ඒ කියන්නේ වට්ටම 10ක් අඩු කරා නම් මම ගෙවලා තියෙන්නේ 90ක කොටසක්. එහෙනම් දෙපැත්තෙන් බෙදන්න 90යි. අන්න එනවා 100ට එකක කොටස. කීයද? 2යි. 100ට එකක කොටස 2යි. ඒක වැඩි කරන්න 100ෙන් 200යි. මම ගෙවන්න ඕනි මුදල 200යි. වට්ටම 20යි. මම ගෙවන්න ඕනි මුදල 200යි. වට්ටම 20යි. අපි වට්ටම හොයාගන්න තමයි ওই විදිහට ගාන හැදුවේ. හරිද? එහෙනම් යම් මුදල් ගෙවීම් ජර්නලයට යන්න. එහෙනම් යම් මුදල් ගෙවීම් ජර්නලයට යන්න. නේද? මුදල් ගෙවීම් ජර්නලයට යන්න. ගෙවීම් ජර්නලේ දාන්න. දිනයට 4.10. දිනයට 4.10.
දිනයට 4.10 වවුචර් අංකය අංක 4 වවුචර් අංකය අංක 4 වවුචර් අංකය අංක 4 විස්තරයට ලියන්න සුදාරකට ගෙවි විස්තරය ලියන්න සුදාරකට ගෙවි විස්තරය ලියන්න සුදාරකට ගෙවි ලද වට්ටමට දාන්න 20 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 වටිනාකමට දාන්න 180 ගිහිල්ලා ඒක උස්සලා ගිහිල්ලා ණය හිමි තීරුවට දාන්න 180 ණය හිමි තීරුවට දාන්න 180 ඊළඟ දිනය 4.12 සේවක වේතන ගෙවලා සේවක වේතන එහෙනම් යන්න මුදල් ගෙවීම් ජර්නලයට යන්න දාන්න දිනය 4.12 වවුචර් අංක 5 විස්තරය සේවක වේතන වටිනාකමට දාන්න 120 දාන්න වටිනාකමට 120 ඒක වියදමක් නිසා වියදම් තීරුවට දාන්න වටිනාකමට 120 දාලා ඒක අවශ්‍ය වන බාස්කට් එකට දාන්න වියදම ලෙස 120 ඒක යන්න ඕනේ වියදම් තීරුවට ඊළඟ 4.14 මෝටර රථයක් ගත්තා අන්න ඒකත් මුදල් ගෙවීමක් නේද එන්න එහෙනම් මුදල් ගෙවීම් ජර්නලයට එන්න මුදල් ගෙවීම් ජර්නලේ දාන්න දිනය 4.14 වවුචර් අංක 6 විස්තරයට ලියන්න මෝටර රථයක් ගත්තා විස්තරයට ලියන්න මෝටර රථයක් ගත්තා වටිනාකමට දාන්න 2500 ඒක ඇවිල්ලා ගැනුමක්ද නැවත විකුණන්නද ගත්තේ මෝටර රථය නැහැ එහෙනම් ගැනුම් වලටත් නොවේ යන්නේ ණය හිමියෙක්ගෙන් ලැබීමක්ද නැත වියදමක්ද නැත එහෙනම් මේක වෙනත් වියදමක් එහෙනම් මේක දාන්න වෙනත් වියදම් තීරුවට මෝටර රථයක් ගත්තම දාන්නේ වෙනත් වියදම් තීරුවට දාන්න 2500 වෙනත් වියදම් තීරුවට දාන්න 2500 හරි ඊළඟ බැංකු ණයක් ගත්තා 4.15 එන්න මුදල් ලැබීමක් මුදලින් ලැබෙනවා යන්න මුදල් ලැබීමක් නේද මුදලින් ලැබෙනවා
මුදල් ලැබීමක් යන්න මුදල් ලැබීම් ජර්නලය ලියන්න 4:15 4:15 මුදල් ලැබීම් ජර්නලය ලියන්න 4:15 ලදුපත් අංක 5 පිළිවෙලට යන්නේ ලදුපත් අංක 5 විස්තරයට ලියන්න බැංකු ණය විස්තරයට ලියන්න බැංකු ණය වටිනාකමට 3000 එක දාන්න එක බලන්න විකුණුම්ද බැංකු ණය කියන්නේ නැත ණය ගැතියෙක්ගෙන් ලැබීමක්ද නැත ආදායමක්ද නැත වෙනත් ආදායමක් කියන්නේ වෙනත් ලැබීමක් ආයෙනම් එකට දාන්න වෙනත් ආදායමක් කියන්නේ වෙනත් ලැබීමක් නේද එහෙනම් එකට දාන්න එහෙනම් වෙනත් ආදායම් වලට දාන්න වෙනත් ආදායම් වලට දාන්න වෙනත් ආදායම් වලට දාන්න ඊළඟ වෙනත් ආදායම් වලට දාන්න ඊළඟ හතරයි 18 අන්න ඔන්න 4:18 අපිට කියනවා අගරු නිවේදන හරි නාමයෙන් ලැබී තැන්පත් කර ඇති චෙක්පත අගරු වී ඇති බව බැංකුව දැනුම් දුන්නා ලැබුණු චෙක් එකක් අගරු වෙලා ඔයා ලැබුණු චෙක් එක ලැබීම් කියලා දැම්මනේ ඒක දැන් අගරු වෙලා එහෙනම් ලැබෙනකොට හර එනම් ලැබීම ඒ ලැබුණ එක කැන්සල් කරලා අගරු කරලායි කියලා කියනවා එහෙනම් ලැබීමක් නම් ඒක අගරු කරොත් ගෙවීමක් ලෙස දාන්න එහෙනම් ගෙවීම් තීරුවට දාන්න 4:18 වවුචර් අංකයක් නැහැ ලියන්න අගරු චෙක් විස්තරයට ලියන්න අගරු චෙක් විස්තරයට ලියන්න අගරු චෙක් අපි හිතමු මෙන්න මෙහෙම අපි හිතමු යම් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙක්ට මුදල් ගෙවනවා චෙක් පතකින් මං ගාව දැන් සල්ලි නැහැ මං ඔයාලට පොඩි කොල කෑල්ලක් ලියලා දෙන්නම් මං කිව්වයි කියලා බැංකුවෙන් ඉල්ල ගන්න මොකක්ද යම් කිසි පුද්ගලයෙක් තවත් පුද්ගලයෙක්ට මුදල් වගේක් ගෙවනවා කොල කෑල්ලක් මගින් කොල කෑල්ලකින් මුදල් ගෙවනවා හරිද බලන්න අගරු චෙක් කියන එක පැහැදිලි නැති කට්ටිය බලන්න මෙන්න මෙහෙම අගරු චෙක් එකක් වෙන්නේ දැන් ගත්තොත් M කියලා පුද්ගලයෙක් ඉන්නවා M ගේ යාළුවෙක් තමයි T M ට ඕනි වෙනවා T ට යම් මුදලක් ගෙවන්න මොකද T ගෙන් පෙරදා අතීතයේ T ගෙන් ණය මුදලක් අරන් තිබ්බ M
කීයක්ද 10000. දැන් t ඇවිල්ලා එක ඉල්ලනවා. m කරන වැඩේ මොකක්ද? m කියනවා මෙහෙමයි. දැන් මං ගාව මේ වෙලාවේ අපේ සල්ලි නැහැ මගේ බැංකුවේ තියෙනවා සල්ලි. මගේ අතේ මේ වෙලාවේ සල්ලි නැහැ. නමුත් බැංකුවේ සල්ලි තියෙනවා. ඔයාලට මෙහෙම කරන්න පුළුවන්. මං ඔයාලට කොල කෑල්ලක් කියලා දෙන්නම්. කොල කෑල්ලක්. වළංගු කොල කෑල්ලක්. වළංගු කොල කෑල්ලක් මං ඔයාලට ලියලා දෙන්නම්. ඔයා ඒක උස්සගෙන යන්න බැංකුවට. ඔයා ඒක උස්සගෙන යන්න බැංකුවට. බැංකුව ඔයාට සල්ලි ගෙවයි. සල්ලි ගෙවයි. බැංකුව ඔයාට සල්ලි ගෙවයි. එහෙනම් මම මෙන්න මෙහෙම ලියනවා. මෙන්න මේ දිනට මෙන්න මෙච්චර මුදල් ප්‍රමාණයක් මෙන්න මේක රැගෙන යන පුද්ගලයාට ගෙවන්න. මෙන්න මෙච්චරක්. නේද? කියලා මම ලියනවා. හරි. එහෙනම් මම ඒකට කියනවා චෙක් පතක් යවනවා මම. එයාගේ අතේ චෙක් පතක් යවුවා. බැංකුව ගෙවයි. හැබැයි මම යවුවේ මේක සත්භාවයේ. හැබැයි මේ චෙක් එක මේ තියවිලා තරම් මේක ගැන හිතන්නේ නැහැ. ටී මොකක්ද කරන්නේ? මේක 4ට 5ට නවල පර්ස් එකේ දාන්න. බැංකුව කියනවා අපිට ඔය පොඩි වෙච්ච කොල ගන්න බෑ. ඕක වහාම අරගෙන යන්න. අපි ඕක ගන්නෑ. ඒක අපි ප්‍රතික්ෂේප කරනවා. ඒ කියන්නේ මෙයාගෙන් ගෙනාව කොල කෑල්ල බැංකුවට ඉදිරිපත් කරලා විතරයි ගන්න පුළුවන් සල්ලි. බැංකුවේ ඒක පිළිගන්නේ නැහැ. හේතුව මොකක්ද? ඒ කොලය පිරිසිදු නැහැ. ඒක පොඩි කරලා. ඒකේ තොරතුරු අඩුයි. ඔයාගේ නම දාලත් නැහැ. එයාගේ ගිණුම් අංකේ දාලත් නැහැ. ඒ වගේම එයාගේ අක්ෂර දාලත් නැහැ. අන්න. එතකොට අඩුපාඩුයි නේද? අඩුපාඩු සහිතව කිසිම දෙයක් නිකුත් කරන්නේ නැහැනේ. නේ? දැන් මතකද ඔයගලන්ට ඩෙන්ටිටි ගන්න ගියාම මොකද උනේ? ඩෙන්ටිටි නැහැ. විභාගය කරානේ ඔයාලා ඕ ලෙවල්. ඒතර විභාගය කරද්දී ඔයාලට ඇඩ්මිෂන් එක පුරවලා නේද විභාගය කරන්නේ. කියන්නේ කිසිම දෙයක් අඩුපාඩු සහිතව කරන්නේ නැහැ. අඩුපාඩුවක් තිබ්බොත් ඒ ළමයා වෙනුවෙන් වෙනමම අවධානයක් යොමු කරනවා. ඒ වගේ තමයි මේක. ලැබීමක් තමයි ඒක මං තැන්පත් කළා. නැත්තම් ගෙවීමක් තමයි මං එක ගෙව්වා. චෙක් පතකින් ගෙව්වා. හැබැයි ඒ චෙක් පත ඒ අදාළ පාර්ශ්වය පොඩි කරගත්තා. නේද? ඒ වගේම තමයි ඒ චෙක් පත අඩුපාඩු සහිතව එක්කෝ මට අත්සන දාන්න බැරි වුණා. එක්කෝ මට වටිනාකම දාන්න බැරි වුණා. එවැනි දේවල් නිසා මම කිව්වට මගේ අතේ සල්ලි නෑ බැංකුවෙන් ගිහිල්ලා ගන්න කියලා. බැංකුවෙත් සල්ලි නෑ. අර ඒ වෙලාවේ බෑ කියන්න බැරි කමකට තමයි මං යවුවේ. එහෙනම් යම් හේතුන් නිසා දැන් T කියන පුද්ගලයාට බැංකුවෙන් මුදල් ගන්න මොකක් වෙනවද? බැංකුවෙන් මුදල් ගන්න බැරි වෙනවා. M කියන පුද්ගලයා යම් කොල කෑල්ලක් ලියලා සල්ලි වගේක් බැංකුවෙන් ගන්න කියලා T දුන්නා. නමුත් Tට ඒ කොලය බැංකුවට ඉදිරිපත් කරලා මුදල් ගන්න බෑ. බැංකුව ඒ කොලේ ප්‍රතික්ෂේප කරනවා. අන්නේ ප්‍රතික්ෂේප කරන එකට අපි කියනවා අගරු කිරීමක්. එතකොට ප්‍රතික්ෂේප කරන්න හේතු තමයි ඒ කොලය තැලී පොඩි ඉරිවි තිබීම. අසම්පූර්ණ වීම. ගිණුමේ මුදල් නොමැති වීම. අධිකරණ නියෝගයකින් ගිණුම තහනම් කර තිබීම. ඔයා BS වලදී මට වඩා ඉගෙන ගන්න. ගොඩක් ඉගෙන ගන්න. හරිද? පැහැදිලිද ඒක? අපැහැදිලි කට්ටියට එක පැහැදිලිද? අපැහැදිලියට පැහැදිලිද? ඊට පස්සේ 4:20 ගන්න
අත්පිට විකුණුමක් තියෙනවා. එහෙනම් මුදල් ලැබීම් චලනයට දාන්න. මුදල් ලැබීම් එකට දාන්න. මුදල් ලැබීම් එකට දාන්න. දිනය 4.20 දිනය 4.20 දිනය 4.20 ලදුපත් අංක 6 දිනය 4.20 ලදුපත් අංක 6 විස්තරයට ලියන්න අත්පිට විකුණුම් අත්පිට විකුණුම් අත්පිට විකුණුම් නේද අත්පිට විකුණුම් වටිනාකමට දාන්න 4400 4400 4400 ඒක දාන්න විකුණුම් තීරුවට විකුණුම් තීරුවට විකුණුම් තීරුවට විකුණුම් තීරුවට හරි ඊළඟ 4.22 4.22 පසින්දුට ගෙවලා යන්න එහෙනම් ගෙවීම් ජර්නලයට යන්න දාන්න දිනය 4.22 4.22 4.22 වවුචර් අංක 7 4.22 වවුචර් අංක 7 වවුචර් අංක 7 විස්තරය පසින්දුට ගෙව්වා පසින්දුට ගෙව්වා සිරි 10ක වට්ටමකට යටත්ව නේද කියලා තියෙන්නේ අපි එනම් මුදල යමු නේද එන්න මෙතනම ගමු ගෙවිය යුතු මුදල 100යි ඒකෙන් 10ක වට්ටමක් අඩු වුණාම 10ක වට්ටමක් අඩු වුණාම ගෙවලා ඇති ප්‍රමාණය 90යි 90යි ගෙවලා ඇති ප්‍රමාණය 90යි කීයක් ගෙවලද 450 එහෙනම් දෙපැත්තම බෙදමු 90යි එතකොට මට පුළුවන් 100ට එකක කොටස ගන්න 100ට එකක කොටස ගන්න පුළුවන්. එතකොට 1 9 18 27 36 45 එහෙනම් 5යි 100ට එකක් සමානයි 5යි. එක 100ෙන් වැඩි කරොත් 500යි. 50 10ෙන් වැඩි කරොත් 50යි. අන්න දැක්කද? අපි ඒක ගෙවුව මුදල වට්ටම අඩු කිරීමෙන් පස්සේ ගෙවීමක් නිසා ඒ ගෙවූ මුදල 90ට සමාන කරගත්තා. 90ට සමාන කර ගැනීමෙන් අනතුරුව 90ට සමාන කර ගැනීමෙන් අනතුරුව ඒකෙන් 1ක් ගත්තා.
ඒ 100ට 100න් වැඩි කරලා ගෙවිය යුතු මුදල බවට පත් කරගෙන එකෙන් ලද වට්ටම හොයාගත්තා 10%න් වැඩි කරලා. හරි? එහෙනම් යම් මුදල් ගෙවීම් චලනයට යම්. ඒකේ දිනය 4.22 වවුචර් අංකය 7 විස්තරයට ලියන්න. ණය හිමි පසින්දුට ගෙවීම වටිනා ලද වට්ටමට දාන්න 50 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 වටිනාකමට දාන්න 450 වටිනාකමට දාන්න 450 වටිනාකමට දාන්න 450 ගෙව්වේ 450ක් ණය හිමියන්ටයි එහෙනම් ණය හිමි තීරුවට දාන්න 450 ණය හිමි තීරුවට දාන්න 450 ණය හිමි තීරුවට දාන්න පසින්දුට ගෙව්වා නේද? එතකොට බලන්න එතන තියෙන්නේ පසින්දුට ගෙවීමක් නේද? එතන තියෙන්නේ පසින්දුට ගෙවීම් කියලානේ. අනිත් එක වවුචර් අංකයක්නේ. එතකොට ඒක ලැබීම් වෙන්නේ කොහොමද? ඒක ගෙවීම්. ලැබීම් නොවේ ගෙවීම්. හරිද? පසින්දුට ගෙවීම්නේ. ණය හිමියෙක්ටයි ගෙවන්නේ. වටිනාකමට දානවා 450 ලද වට්ටමට දානවා 50 වටිනාකම දානවා ණය හිමි තීරුවට. පැහැදිලිද? ගෙවීම් එකට දාන්නේ හරි බලන්න ඊළඟ 4.24 විදුලි බිල සඳහා ගෙවූ චෙක් පත ලිවීමේ දෝෂයක් නිසා ආපසු ලැබුණා. දැක්කද? විදුලි බිලට ලිව්ව චෙක් පත ලිවීමේ දෝෂයක් නිසා ආපසු ලැබුණා. ඔය ලිවීමේ දෝෂයක් නිසා ආපසු ලැබුණා කියන්නේ කැන්සල් වුණා. හරි. එහෙනම් ගෙව්ව චෙක් එකක් කැන්සල් වුණොත් කොහෙද දාන්නේ? ලැබිච්ච චෙක් එකක් කැන්සල් වුණොත් නම් ගෙවීම එකට. ගෙව්ව එකක් කැන්සල් වුණොත් ලැබීම් එකට දාන්න. ලැබීම් ජර්නලේ දාන්න. මං හිතන්නේ ඔයා අහන්න නැත්තේ ඒ ගණිතනව නේද? ලැබීම් ජර්නලයට දාන්න. ලැබීම් ජර්නලයට දාන්න. දිනය 4.24 ලදුපත් අංකයක් නැහැ. විස්තරය අගරු චෙක් මේ මෙහෙම ලියන්න. අගරු චෙක් පුංචිරි කෑල්ලක් වරහන් ඇතුලේ විදුලි කියලා ගන්න. අගරු චෙක් පුංචිරි කෑල්ලක් වරහන් ඇතුලේ විදුලි කියලා ගන්න. එක දාන්න වෙනත් ආදායම් වලට දාන්න. හරි.
එතකොට විදුලි බිල සඳහා ගෙවූ චෙක් පත ලැබීමේ දෝෂයක් නිසා ආපසු ලැබුණා. ඒ කියන්නේ ආපසු ලැබුණයි කියන්නේ ඒක අගරු වෙලා. අගරුවක් වුණාම ගෙව්ව එකක් අගරු වුණොත් ලැබීම කේ දානවා දිනය 4:24 විස්තරය අගරු චෙක් වටිනාකමට 300 වටිනාකමට 300 වෙනත් ආදායම් වලට 300 වෙනත් ආදායම් වලට 300 අයියා විකුණුම් නෙමෙයි ණයගති නෙමෙයි ආදායම් නෙමෙයි වෙනත් දැනට දාගන්න මේ විදියට ඊළඟ මලිදුගේ ගැනිලි මලිදු 4:26 ගැනිලි කරලා එහෙනම් මලිදු ව්‍යාපාරයට දාපු සල්ලි ගෙදර අරගෙන ගිහිල්ලා ගැනිල්ලා ඒක නිසා ව්‍යාපාරයේ මුදල් අඩු වෙනවා එහෙනම් දාන්න මුදල් ගෙවීම් ජර්නලයට දාන්න දිනය 4:26 වවුචර් අංකයට විස්තරයට ගෑනිලි ආයි මලිදු කියන්න ඕනේ නැහැ ගැන්ලි කරන්නේ මලිදු විතරයි අයිතිකාරයට විතරයි පුළුවන් ගැන්ලි කරන්න ඒක නිසා ලියන්න ගැනිලි වටිනාකමට දාන්න 100 ඒක දාන්න වෙනත් වියදම් වලට දාන්න ඊළඟ අත්පිට ගැනුම් ඒකත් මුදල් ගෙවීමක් දාන්න දිනය මුදල් ගෙවීම් ජර්නලේ 4:28 වවුචර් අංක 9 අත්පිට ගැනුම් විස්තරයට ලියන්න ගැනුම් වටිනාකමට 1300 ඒක දාන්න ගැනුම් තීරුවට දාන්න 1300 ඊළඟ හසිතගෙන් ලැබුණා ලැබුණේ මොනවාද සල්ලි ඇයි ලැබුණේ මං හසිතට ණයට වික්ක නිසා ණයට විකුණලා තිබ්බ හසිතට යම් මුදල් ලැබීම් ජර්නලේ ලදුපත් අංක 7 දිනය 4:29 ලදුපත් අංක 7 හසිතගෙන් ලද මුදල් හසිතගෙන් ලද මුදල්